පිනතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අංගුත්තර නිකායේහි සඳහන් වන ශ්‍රද්ධාව පිළිබඳව කරුණු පැහැදිලි කරන මේ සද්ධ කියන සූත්‍ර දේශනාවෙන් මේ අවස්ථාවට කාල වේලාවට අනුව කරුණු ටිකක් සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මේ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා මෙලව ලබන ආනිසංස පැහැදිලි කරනකොට මොනවද ශ්‍රද්ධාවන්තයාට මෙලවදී ලැබෙන ආනිසංස කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ දුර්ලභම පුද්ගලයෝ 5 දෙනෙක් පිළිබඳව. ඒ වගේම ශ්‍රද්ධාවන්තයාට ලැබෙන ආනිසංස පිළිබඳව. විශේෂයෙන් ශ්‍රද්ධාවන්තයාගේ ආනිසංස පැහැදිලි කරන තැන සඳහන් කරනවා ලෝකේ ජීවත් වෙන සාන්ත සත්පුරුෂයෝ අනුග්‍රහ කරනවා නම් අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයාටයි. බෙත එළඹෙනවා නම් එළඹෙන්නේ මුලින්ම ශ්‍රද්ධාවන්තයා ළඟටයි. යමක් පිළිගන්නවා නම් මුලින්ම පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගෙනුයි. ධර්මයේ දේශනා කරනවා නම් මුලින්ම දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයාටයි. ශ්‍රද්ධාවන්තයා සුගතිගාමී වෙනවා. මේ තමයි ශ්‍රද්ධාවන්තයාට ලැබෙන ආනිසංස. එතකොට මේ ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි ටිකක් කෙටියෙන් කල්පනා කරලා බැලුවොත් බොහෝ පැත්තවල් වලට කතා කරන්න පුළුවන් මේ මාතෘකාවේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අති උතුම් දේශනාව පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති කරගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් එයද ශ්‍රද්ධාවයි. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවේ හැම කාරණාවක්ම අපේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් ඒක ශ්‍රද්ධාවයි. හැබෑම ශ්‍රද්ධාවන්තයාට මේ ලෝකේ බොහෝ දේවල් දිනන්න පුළුවන්. පින්නතනේ ශ්‍රද්ධාව නැත්තම් අපිට තිසරණත් නැතුව යනවා. ශ්‍රද්ධාව නැතිනම් අපි ගාව සිල් ගුණත් නැතුව යනවා. මනාව තිසරණ තියෙන්නේ මනාව සිල්වත් වෙන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රද්ධාවන්තයාටම විතරයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මනාව විශ්වාසයක් නැහැ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදීමක් ශ්‍රද්ධාවක් නැහැ කියන එකයි. ශ්‍රද්ධාව තිබුණා නම් මනා විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ රතනේ පිළිගන්නවා. අපි බුදුන් සරණ ගියා කියලා කීවට හරියටම බුද්ධ රතනේ පිළිගන්න බැරි වුණොත් තාම අපිට සරණ නැහැනේ. බුදුන් සරණ යනවා කියන එක මේ ලෝකේ තියෙන අමාරුම කාර්යය. හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා කියලා කියන්නේ දහම් සඟුන් නිකම්ම සරණ ගියා කියන එකයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න නම් මනා වූ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. හැම කරුණක්ම පිළිගන්න ඕනේ. ත්‍රිපිටකයට අනුකූල නම් අපි හැම කරුණක්ම පිළිගන්න ඕනේ. නමුත් සමහර වෙලාවට හුඟක් අය මේ කරුණු නම් අපි පිළිගන්නවා මේ කරුණු නම් අපි පිළිගන්නේ නැහැ. එහෙම කියන්නේ විශ්වාස කරන්න බැරි හින්දා. තමන්ගේ මට්ටමින් විතරක් බලන නිසා. භාග්‍යතුන් වහන්සේගේ ඥානපතය, භාග්‍යතුන් වහන්සේගේ කායික ශක්තිය, භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනා කිරීමේ හැකියාව මේ දේවල් අහනකොට සමහර කෙනෙකුට හරි පුදුම සහගත නිසා අපිට බැරි නිසා භාග්‍යතුන් වහන්සේටත් බැරුව ඇති එහෙම කියලා හිතන අය ඉන්නවා. එතන ශ්‍රද්ධාව නැහැ. මම මෙතන ඉන්න හැටිත්
ලෞතුරා බුදු වෙන්න උන්වහන්සේ ආපු ගමනත් කොහොමද කියලා අපි කල්පනා කරන්න ඕනේ. අපි පාරමිතා පිරුවේ නැති වුණාට උන්වහන්සේ පාරමිතා පූර්ණේ කරලා ඉන්නේ අපිට වඩා හිතාගන්න බැරි තරම් මට්ටමකින්. ඒ හින්දා අපිත් එක්ක කවදාවත් සංසන්දනය කරන්න බැහැ. ධර්මයට අනුකූල නම් ධර්මයේ සඳහන් කරනවා නම් අපි ඒක බාර ගන්න ඕනේ. ආන් ඒක බාර ගන්න එක ශ්‍රද්ධාවයි. දිවි හිමියෙන් සරණ යනවා කියලා කිව්වේ මගේ ජීවිතේ නැති වුණත් සරණ යන්න වටිනවා භාග්‍යතුන් වහන්සේ. හේතුව මගේ ජීවිතයේ අත්හැරියම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මට ඒකාන්තයෙන් හම්බ වෙන්නේ සුගතියක්. ඒ හින්දා අත්හරින්න වටිනවා ජීවිතේ වුණත් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. එතකොට අපි සඳහන් කළා මේ ශ්‍රද්ධාව ගැනයි කෙටියෙන් සඳහන් කළේ. මේ ලෝකේ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා ළඟට තමයි සාන්ත සත්පුරුෂෝ ඉස්සරලාම අනුග්‍රහ කරන්න එළඹෙන්නේ. කාටද සාන්ත සත්පුරුෂෝ කියලා කියන්නේ? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රධාන කරගත්ත ආර්යයන් වහන්සේලා. ශ්‍රද්ධාවන්තයා වෙතටම ශ්‍රද්ධාවන්තයාටම අනුග්‍රහ කරනවා. ශ්‍රද්ධාවන්තයා වෙතටම එළඹෙනවා. ශ්‍රද්ධාවන්තයාගෙන්ම පිළිගන්නවා. මේ කාරණා ටික ඔක්කොම එකතු කරගෙන අපි සාකච්ඡා කළොත් පින්නතුනේ මේකට බොහෝ කරුණු එකතු කර හැකියි. අපේ පින්නතුන් අහල් තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම අපේ මහරහතන් වහන්සේලා සමාධියට සමවැදිච්චාම නිරෝධ සමාපත්තියෙන් දවස් 7ක් සමාධිසුවයෙන්ම වැඩ ඉඳලා සමාධියෙන් අවදි වෙච්චාම මේ ලෝක ධාතුව දිහා බලනවා කාටද මම අද පිහිට වෙන්නේ? කාටද මගෙන් අද පිහිටක් ඕන වෙලා තියෙන්නේ? උන්වහන්සේලා විශේෂයෙන් හොයනවා දුප්පත් කෙනෙක්. දුප්පත් අයට පිහිට වෙන්න. හේතුව මොකද මේ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා පිණ්ඩපාතේ වැඩියහම උන්වහන්සේට යම් පූජාවක් යම් කෙනෙක් කළොත් ඒ පුද්ගලයාට මේ ජීවිතේම ඒ මොහොතේම වගේ ඒකේ ප්‍රයෝජන හම්බ වෙනවා. ඒ හින්දා උන්ගේ දුප්පත්කම නැති කරන්නත් අනුග්‍රහ කරනවා. හැබැයි දුප්පත් උන පළියටම වඩිනවද? නෑ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. දුප්පත් උනාට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ආන් ඒ ශ්‍රද්ධාවන්තයෝ හොයාගෙනයි වඩින්නේ. ඒ ශ්‍රද්ධාවන්තයාට ලොකු ලාභයක් එයින් ලැබෙන නිසා. මේ රටේ ඉන්න දුප්පත් පිරිස කියලා බලහම කී දෙනෙක් නම් අරමුණු වෙයිද මහරහතන් වහන්සේට? එහෙම අරමුණු වෙච්චාම ඊළඟට බලන්නේ කෝ ශ්‍රද්ධාවන්තයෝ. ආන් එතන ශ්‍රද්ධාව බොහොම පිරීලා තියෙන අය ළඟට මුලින්ම වඩිනවා. ආන් ඒකයි කාටද පිහිට වෙන්නේ කියලා බලන්නේ. පිළිතුරු කල්පනා කරන්නකෝ. අපේ සුඛ කියන සාමණේරයන් වහන්සේ මේ දේශනා අපේ අහලා ඇති. සුඛ සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. පිණ්ඩපාතේ වඩින අතරතුර වේල්ලක්, කම්මලක්, වඩුමඩුවක් මේවා දැකලා මේවා ගැන රහතන් වහන්සේගෙන් අහනවා වේල්ලට හිතක් තියෙනවද? යකඩවලට හිතක් තියෙනවද? ලීවලට හිතක් තියෙනවද? ඒ ලස්සන පුටුවක් හදලා ලස්සන මේසයක් හදලා එතකොට මේ ලීය මේ වාගේ මේසයක් වෙන්න ලීයට හිතක් තිබුණද? මේසෙ වෙන්න, පුටුව වෙන්න. වේල්ලට හිතක් තිබුණද? වැවේ ඉඳලා වතුර ටික කුඹුරට අරන් යන්න. මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්නේ. එතකොට සඳහන් කළේ සාමණේර වේල්ලටවත් වතුරටවත් හිතක් නැහැ. එතකොට කොහොමද එහෙනම් ඒ වතුර කුඹුරට යන්නේ? වතුරට හිතක් නැත්තම්. ගොවියා විසින් Tamanට ඕන හැටියට කීකරු කරගෙන ඒ ජලයේ කුඹුර දක්වා ගෙනහිල්ලා තියෙනවා. එතකොටයි කල්පනා කළේ හිත පිට නැති ජලය Tamanට ඕන හැටියට කීකරු කරන්න ගොවියට පුළුවන් වුණා නම්
හිතක් තියෙන මට ඇයි මගේ හිත කීකරු කරන්න බැරි? හිත පිට නැති ලීයක් වඩුවට පුළුවන් නම් මේ වාගේ ලස්සනට Tamanට ලීය කීකරු කරලා නිමා කරන්න පුටුවක් ඇඳ ඒ මට බැරි මගේ හිත මනාව කීකරු කරලා නිමා කරලා තියාගන්න. සම්පූර්ණ කරගන්න කීකරු බවින්. ඔය වාගේ ප්‍රශ්න ටිකක් තමන්ම තර්ක කරගත්තා. කම්මල ගැනත් එහෙමම හිතුවා. අන්තිමට රහතන් වහන්සේට කියනවා ස්වාමීනි පිණ්ඩපාතේ වඩින්නේ නෑ මං අද. මං මගේ හිත කීකරු කරන්න ආපහු වඩිනවා. ඔබ වහන්සේ මටත් දානි ටිකක් ගේනව නේද කියලා ඇහුවා. ගේන්නම් සාමණේර. එහෙම කියහම කියනවා ස්වාමීනි මට අද වෑංජන 100ක් එක කෑම වේලක් ඕනේ කියලා. මේ 7 අවුරුදු වයසේ ළමෙක් කියන්නේ. පොඩි හාමුදුරුවෝ. සාමණේර මට ලැබෙයිද? ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනට හම්බ වෙනවා ස්වාමීනි කියලා සඳහන් කළා. දැන් මොකද්ද මේ මගේ පින? පෙර ඈත භවයක හරි දුප්පත් මිනිහෙක් වෙලා ඉපදිලා එක නගරයක සිටුවරේ කෑම කනවා බලන්න ගියා. ඒ සිටුවරයා මාසෙකට දවසක් නැත්නම් මාසෙකට දවස් දෙකක් සමහර දවස් වලට එයාගේ කෑම වේලේ වෑංජන 100ක් තියෙනවා. එදාට අඬබෙරයක් යවනවා. ආවල් සිටුවරයාද කෑම කනවා බලන්න ඉන්න කියලා. මිනිස්සු ලක්ෂ ගණන් ගිහිල්ලා එකතු වෙනවා. එකතු වෙලා බලන් ඉන්නවා. ආන් එදා මෙයත් ගියා. කෑම වේල හරි සුවඳයි. ඒ වෙලාවේ තමන්ගේ යාළුවට කිව්වා යාළුවේ මටත් බත් කටක් ඉල්ලලා දියන්. ඉතින් දෙපාරක්ම ඉල්ලුවා මැරෙනවා දුන්නේ නැත්තම් කියලා කිව්වා ඒත් හම්බුන්නේ නැහැ. සිටුතුමා සඳහන් කළේ මේ වාගේ කෑම වේලක් ඕනේ නම් මගේ ගෙදර අවුරුදු 3ක් බැල මෙහෙවරකම් කරන්න කියලා. රෑ දවල් දෙකම කැමති වෙයිද කවුරුවත්? රෑ දවල් දෙකම පඩි නැතුව වැඩ කරන්න. නමුත් බත් වේල දෙනවා නම් මං වැඩ කරනවා කියලා ඉදිරිපත් වුණා. කැමතියි කියලා කිව්වා. දැන් 3 අවුරුද්දක් පඩි නෑ. රෑ දවල් දෙකේම වැඩ. දැන් මේ මොකටද වැඩ කරන්නේ? අර බත් වේල ගන්න. 3 අවුරුද්දම ගෙවුණා. සිටුතුමත් බොහෝම හරසරින් ඊටාම උසස් අන්දමින් ඇඳුම් පැළඳුම් එහෙම දීලා මෙයාට කෑම වේල දෙන්න ඔක්කොම ලෑස්ති කළා. දැන් මහ ජනතාව එදත් රැස් වෙලා බලාගෙන. මෙයා කෑම කනවා බලන්න කවුද? මේ දුප්පත් මිනිහා. හැබැයි කෑම වේලක් හින්දානේ මෙයා ඔක්කොම අතහැරලා 3 අවුරුද්දක් වැඩ කරන්නේ. ඒ හින්දා මිනිස්සු බත් බැලයා කියලා නමක් තිබ්බා. දැන් පස්සේ කාලේ බත් බැලයා බත්ත පටික සිටාණු වෙනවා. 3 අවුරුද්දක් වැඩ කරලා කෑම වේල හොයාගෙන ඒක අනුභව කරන්න කියලා ලෑස්ති වෙලා මේසෙටත් වාඩි වෙලා කෑම ගන්න ලෑස්ති වෙනකොටම ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ නමක් සමාධියෙන් අවදි වෙලා බැලුවා. බලනකොට දැක්කෙත් මේ පුද්ගලයා. මම අද ඔහු ළඟට ගියොත් ශ්‍රද්ධාවෙන් දාන වේලක් දෙනවද කියලා බැලුවා. දෙනවා. ආන් අනුකම්පා කළා. ඔහු ආහාර ගන්න හදනවත් එක්කම ඉස්සරහින් හිටගත්තා. නැගිට්ටා. නැගිටලා පාත්‍රයේ සෝදලා ගෙනල්ලා පිරිසිදු කරලා පිළිගැන්නුවා. තමන්ගේ කෑම පිඟාන ගෙනල්ලා බෙදන්න හදනකොට භාගයක් බෙදනකොට ඇති පුතේ කිව්වා. ස්වාමීනි මේ කෑම වේල හම්බ කරගන්න 3 අවුරුද්දක් පඩි නැතුව වැඩ කෙරුවා රෑ දවල් දෙකේම. එක ප්‍රණීත කෑම වේලක් වෙනුවෙන් එච්චර අවුරුදු 3කින් වන්දි ගෙව්වේ සංසාරේ දන් දීලා නැති හින්දා. මට අනුකම්පා කරලා මේකත් පිළිගන්න නැවත නිවන් දක්නා ජාති දක්වා මේ වාගේ සාපිපාසාදී දුගතීන්ට පත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා දන් දෙනවා. එතකොට ඔන්න පසේ බුදුරජාණන් වහන්සේ තව එදා ඒ ප්‍රදේශයේ දුප්පත් අය හිටියේ නැද්ද? හිටියා. ශ්‍රද්ධාවන්තයා ගාවටයි එළඹුණේ. ආන් ඒ දුන්න පිනෙන් තමයි මෙදා මහාන වෙලා සරියුත් මහරහතන් වහන්සේට කියන්නේ ඔබ වහන්සේගේ පිනට හම්බ නුනොත් මගේ පිනට හම්බ වෙනවා. මොකද මම පසේ භාග්‍යතුන් වහන්සේට වෑංජන 100ක් එක දානයක් දීලා තියෙනවා.
ඒකයි කියන්නේ මට වෑංජන 100ක එක දාන වේලක් ඕනේ. මොකද මේ ජීවිතේ සංසාරයේ අන්තිම ජීවිතේ. එතකොට ශ්‍රද්ධාවන්තයෝ වෙතටමයි එළඹෙන්නේ. අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ට, එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ළඟට. ඕක පැහැදිලි කරන්න ජාතක පාළියෙන් කාරණාවක් ගත්තා. ජාතක පාළියේ සඳහන් වෙනවා සංක කියන සිටුතුමා එක සිටුවරේ. මේ සිටුවරයා දවසකට දන් දෙනවා කහවණු ලක්ෂ 6ක්. දන්සල් 6ක් දෙන්නේ තමන්ගේ නගරේ ප්‍රධාන වාහල් කඩවල් 4 දානශාලා 4ක් තියෙනවා. රට මැද්දේ එකක් තියෙනවා. මාලිගාවේ දොරකඩ එකක් තියෙනවා. එතකොට එක දන්සලක කහවණු ලක්ෂයක් වියදම් කරනවා. දන්සල් 6 කහවණු ලක්ෂ 6යි. කාලයක් දන් දීගෙන ගියා. මෙහෙම දන් දීගෙන යනකොට සිටුතුමාට දැනුණා දැන් ගබඩාවල තියෙන ධනය අඩු වෙන්න පටන් අරන් කියලා. දැන් ධනය ඊග වෙනකොට දානෙ අඩු කරන්න වෙනවා. එක්කෝ එක දන්සලක් ඉස්සරලම වහන්න වෙනවා. නැත්තම් ලක්ෂයක් දුන්න තැන 50000ක් විතර දෙන්න වෙනවා. සිටුතුමා කල්පනා කරනවා එහෙම වෙලා බෑ. මම ස්වර්ණ භූමියට ගිහිල්ලා ධනය හොයලා එවනවා. දරුවෝ හැමදාම මේ විදිහටම දානෙ දෙන්න ඕනේ. දරුවන්ටත් කාරණාව කියලා පිරිසකුත් අඬ ගහගෙන ස්වර්ණ භූමියට යන්න නැව් නගිනවා. නැව් තඟින්න නැව් තොටට යනකොට ගන්ධ මාදන පර්වතයේ වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේ මේ අබුද්ධෝත්පාද කාලේ දන්නවා මේ එන්නේ කොහේ යන්නද මේ එන්නේ කවුද කියලා. අපිට නම් නගරේ ඉන්න සාමාන්‍යයෙන් සිටුවරයා. නමුත් පසේ භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ලෞතර බුදු වෙන්න පාරමිතා පුරන බෝධිසත්වයෝ කියලා. ස්වර්ණ භූමියට යනකොට බෝධිසත්වයන්ට කරදරයක් වෙනවද කියලා බැලුවා. කරදරයක් වෙනවා. 7 දවසක් යාත්‍රා කරනකොට නැවට වතුර එන්න පටන් ගන්නවා. ඒ වතුර එන එක නවත්තන්න බැරුව යනවා. නැව අනිවාර්යෙන් ගිලෙනවා. එහෙම වුණොත් කොහොමද මහ සත්වයෝ බේරගන්නේ? මම වගේ උතුම් පුණ්‍ය නිධානයක් මේ සත්පුරුෂයාගේ ඉස්සරහට වැඩම කළොත් මේ සත්පුරුෂයා මා උදෙසා පූජා පවත්වනවා. ආන්ගේ පූජාවේ පිණින් මහ මුහුදෙවත් ඔහු අතරමං වෙන්නේ නැහැ. එහෙනම් ඔහුට අනුග්‍රහ කරන්න ඕනේ. ආන් එහෙම හිතලා සිරිතුමා තොටුපළට එනවා. පසේ බුදුරජාණන් වහන්සේ දවල් මහ අවුවේ රත් වෙච්ච වැලි තලාව මතින් වඩිනවා. ඒක දැකලා සිටුතුමාට පුදුමාකාර සංවේගයක් ඇති වුණා. ගහක් යට වැලි ගොඩක් ගහලා උතුරු සළුව ඒ උඩ එලලා බුදුරජාණන් වහන්සේ වැඩම කරවගෙන ගිහිල්ලා අර වැලි ආසනයේ මත වඩා හිඳවලා තමන්ගේ පැන්කෙන්ඩියෙන් සිරිපතුල් දෝවණය කරලා තමන්ගේ පාවහන් දෙක සෝදලා සුවඳ තෙල් ගල්වලා සිරිපතුල් ළඟ තියලා කියනවා ස්වාමීනි මට අනුකම්පා කරලා මේ දෙක පිළිගන්න අදින් පස්සේ මේ වාගේ රත් තුන පොළවේ නිකන් වඩින්න එපා. මේ දෙක පාවිච්චි කරන්න. ඒක පිළිගත්තා. ඊළඟට කුඩෙත් පූජා කළා ස්වාමීනි දහවල ගමන් යනකොට මේ කුඩේ පාවිච්චි කරන්න අවුවට. ඒකත් පිළිගත්තා. සිටුතුමා බලාගෙන ඉන්නකොටම ටික දුරක් වැඩම කරලා සිටුතුමාට පේන්න මහසට පැන නැගලා වැඩම කළා. හරි සතුටුයි. කරපු මහ පිංකම. නැව් නගල යනවා. අර වගේම නැවට වතුර පිරෙනවා හිතුවා වගේම. මොකද කීවොත් කීවමයි. දැක්කොත් දැක්කමයි. දැන් අද නම් සමහර කෙනෙක් නොඑක් දේවල් වෙනවා, අහවල් වෙනවා, අහවල් කාලෙට වෙනවා, මෙහෙම වෙනවා කියලා කිව්වට වෙන්නේ නැහැ නේ. නමුත් අතීතයයි කීවොත් ඒක හරියටම ඒ කාලෙට එදාට ඒ විදිහටම සම්පූර්ණයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැක්ක දේ කොහොමත් වරදින්නේ නැහැ නේ. 7 දවසක් යනකොට නැව හිල් වෙනවා. නැවේ ඉන්න ඔක්කොම කෑ ගහනවා තමන්ගේ ඊට දෙවියෝ සිහිපත් කරගෙන. නමුත් බ්‍රාහ්මණතුමා තමන්ගේ අතවැසියත් එක්ක හකුරු කාලා බඩ පිරෙන්න ගිතෙල් බීලා ගිතෙල් වලින් නාගෙන මහ මුහුදට පැන්නා.
මහ මුහුදට පැනලා කට හොදලා විසි කරලා සිල් ගත්තා. හොඳට කට හේදුවා. කට හොදලා සිල් ගත්තා. මහ මුහුදේ පීනද්දි මැරිලා මගේ ජීවිතේ නැති වුණත් සීලවන්තයෙක් තමයි මැරෙන්නේ. ඒ හින්දා සිල් අරන් පීනනවා. මහ මුහුදට අධිපති දෙවඟන හදිස්සියේ තමයි දැක්කේ. නමුත් මහ මුහුදේ පීනන්න අරන් දැන්ට දවස් 7ක් ළඟට ඇවිල්ලා කතා කරලා කියනවා මේ පළතුරු කණ්ඩ බඩගිනි නේද හුඟ දවසක්. අතවැසියට පේන්නේ නැහැ ඉන්නේ කවුද කියලා. අතවැසිය කල්පනාව සිටුවරයා හරි සුකුමාලයි. වැඩ කරලා වෙහෙසිලා පීනලා පුරුදු නැහැ. දවස් ගානක් බඩගින්නේ ඉඳලා පුරුදුත් නැහැ. දැන් නිකන් ඔල්මාදින් වෙන්දයි කියවන්නේ කියලා. ඒ වෙලාවේ අහනවා කවුද කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා මෙතන ඉන්නවා බොහොම ලස්සන ශරීරයක් තියෙන කෙනෙක්. ඒ වෙලාවේ අතවැසිය අහනවා මිනිස්සෙක්ද යක්ෂණියක්ද මොකටද ආවේ කියලා අහන්න. කියනවා නෑ දෙවඟනක් ඉන්නේ. දෙවියෙක්ද යක්ෂණියක්ද කියලා අහන්න කියන්නේ. දෙවඟනක් ඉන්නේ. තොරතුරු කතා කරාම ඒ කියනවා මගේ යානාවට ගොඩ වෙන්න කියලා. ඒ වෙලාවේ කියනවා නෑ. මම ඔබේ යානාවට ගොඩ කරගන්න හදන්නේ ඔබේ පිනෙන්ද නැත්නම් මගේ යානුභාවයෙන්ද? පළතුරු ගෙනත් දුන්නාම එපා කිව්වා මං සිල් අරන් ඉන්නේ කියලා. ඔබේ යානුභාවයෙන් නම් මං ගොඩ වෙන්නේ නැහැ. මගේ පිනක් තියෙනවා නම් මට පුළුවන් යමක් කියන්න. නෑ මගේ යානුභාවයෙන් නෙමෙයි. එයි මතක නැද්ද? මීට දවස් 7කට කලින් මහදානයක් දුන්නා. පාවහන් 2යි කුඩි. ආන්ගේ පිනේ යානුභාවයෙන් ඔබේ පිනමයි මෙතන තියෙන්නේ. මගේ පින නම් බලවත් වෙලා තියෙන්නේ මෙතන. මට වෙනම යානාවක් හදලා මම මගේ රටට යවන්න කිව්වා. සප්ත රතනමේ නැවක් මවලා බෝසතාණන් වහන්සේ උස්සලා තිබ්බා. එතකොට මගේ අතවැසිය ගන්නේ නැද්ද? සඳහන් කළා නෑ. මට අතවැසිය ගන්න වරක් නෑ. එයා ගාව පිං නෑ. ඒ හින්දා එයා ගන්න බෑ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ තමන් කරපු පින්කම අතවැසියට අනුමෝදන් කළා. පින් අනුමෝදන් කරලා විතරක් මදි. අතවැසියට තිසරණ නෑ. ඒ නිසා තිසරණත් සමාදන් කෙරෙව්වා. ඊට පස්සේ තමයි අතවැසිය අරන් නැවෙන් තිබ්බේ. මේ මුහුදට අධිපති දෙවඟන ඇයට පැවරිලා තියෙන කාර්යය තමයි තෙරුවන් සරණ ගියපු කෙනෙක් සාගරයට වැටුණොත් බේරන්න ඕනේ. සිල් ආරක්ෂා කරන කෙනෙක් මුහුදට වැටුණොත් බේරන්න ඕනේ. අම්මට තාත්තට සලකන කෙනෙක් වැටුණොත් බේර ගන්න ඕනේ. ඒව තමයි මේ දෙවඟනට පැවරිලා තියෙන කාර්යය. ඉතින් ඒ හින්දා දැන් බෝසතාණන් වහන්සේ බේරලා යවනවා. දැන් අපි සද්ධාවන්තයාට අනුග්‍රහ කරන කතාවටනේ මේ ආවේ. එතකොට නැවේ හිටපු අනික් මිනිස්සු මැරුණා. එතකොට ඇයි පසේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු මැරෙන බව දැන දැනත් මම ළඟට වැඩියොත් වන්දනා කරලා හරි මේ මිනිස්සුත් පිනක් කරගනී කියලා මේ මිනිස්සු ගාවට ගියේ නැත්තේ? ශ්‍රද්ධාව නැති හින්දා. සමහර වෙලාවට ගියා නම් ඒත් මේ මිනිස්සු වඳින්නේවත් නැහැ. යන්න සුදුසු නැහැ එතෙන්ට. සුදුස්ස ගාවට ඇවිල්ලා පහු යන්න ගියා. එහෙනම් මේ කාරණාවෙන්නුත් පේනවා අනුග්‍රහ කරනවා නම් සාන්ත සත්පුරුෂයෝ ශ්‍රද්ධාවන්තයන්ටමයි. වෙත එළඹෙනවා නම් ශ්‍රද්ධාවන්තයාට, පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාට. එහෙනම් එළඹුණෙත් ශ්‍රද්ධාවන්තයා ළඟට. එළඹුණාම යමක් දුන්නා පිළිගත්තෙත් ශ්‍රද්ධාවන්තයාගේ. ධර්ම දේශනා කරනවා නම් දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයාට. ශ්‍රද්ධාව නැති අයට ධර්ම දේශනා කරන එකේ තේරුමක් නැහැ. දේශකයා මහන්සි වෙනවා විතරයි. අර පිරිස ඒක අහගෙන ඉන්නේ සතුටින් ශ්‍රද්ධාවෙන් නෙමෙයි, ළඟ ඉන්න උනත් ඉන්නේ ද්වේෂ සහගත සිතින්. තාමත් ඉවර නෑ කියලා ද්වේෂයක් ඇති වෙනවා. මෙව අපිට තේරෙන්නේ නැහැ කියලා නොඑක් කතන්දර කියනවා. ධර්මයට අගෞරව කරනවා. ඒ තුලින් නිරේට පාර හදා ගන්නවා. ආන් එහෙම පිරිසකට සාන්ත සත්පුරුෂයෝ කවදාවත් ධර්ම දේශනා කරන්නේ නැහැ. එහෙනම් දේශනා කරනවා නම් දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයාටමයි, ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කෙනාටමයි,
සසරින් එතර යන්න ධර්මය යොදා ගන්න අයටමයි ශාන්ත සත්පුරුෂයෝ ධර්ම දේශනා කරන්නේ. ආන් එහෙම ධර්ම දේශනා කරනකොට විශේෂයෙන් සඳහන් කරනවා මනාව ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතයෙන් මගඵල ලැබුණ නැත්නම් දෙව්ලොවදී මගඵල ලැබෙන ක්‍රමයක් අපේ ධර්මයේ උගන්වලා තියෙනවා. එහෙමනම් පින්නතුනි මේ ශාන්ත සත්පුරුෂෝ ධර්ම දේශනා කරනකොට මේ පුද්ගලයා බණ අහන අය බණ අහලා දිව්‍ය ලෝකේ යනවා නම් ඒ ඇයට දෙව්ලොව යන මට්ටමටම දියුණු වෙන්න බණ කියනවා. හැබැයි තව ටිකක් ධර්ම දේශනා කරාම මේ දිව්‍ය ලෝකේ යන්න හිටපු අය නිවන් දකින්නවා නම් ඒ අය නිවන් දකින්න තුරු ධර්ම දේශනා කරනවා. මේ ජීවිතේ නිවන අවබෝධ වෙනවා නම් එතෙක්ම ධර්ම දේශනා කරනවා. සමහර වෙලාවට දේශනාවක් කරන තැන එහෙම ශ්‍රද්ධාවෙන් බණ අහන්නේ 3 දෙනයි කියලා කියමු අපි. 10 ගාණක් ඉන්නවා. 3 දෙනයි හැබැයි ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් බණ අහන්නේ. එතකොට අනික් ඉන්න කට්ටිය ඔක්කොම මොකද කරන්නේ? බනිනවා. දේශනාවට නොයේක් කිව්ව කියනවා. අකමැත්තෙන් ඉන්නවා. දේශනාව නවත්තනවද ඒ වුණාට? නවත්තන්නේ නැහැ. කොහොමත් 10 ගාණක් ඒ අය නිරේටම තමයි. හැබැයි ඔවුන්ගේ පහසුවට කියලා දේශනාව නැවැත්තුවොත් මේ ජීවිතයෙන් නිරයෙන් මිදෙන්න ඉන්න මේ 3 දෙනාටත් ඒ නිරේමයි අයිති. ආන් ඒක හින්දා 10 ගාණක් අපහසුවටපත් වුණාට මුදවන්න ඉන්නේ 3 දෙනා නම් ඒ 3 දෙනා වෙනුවෙන් දේශනාව දිගටම පවත්වනවා. දෙව්ලොවට යන්න ඉඩ තියන්නේ මේ ජීවිතෙන්ම මාර්ගඵල අවබෝධ කරවනවා. එහෙමනම් දහම් දෙසන්නේත් ශ්‍රද්ධාවන්තයාටමයි කියලා දේශනා කළේ ඒකයි. ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි එහෙම දේශනා කරන්නේ. ඊළඟට ශ්‍රද්ධාවන්තයෝ සුගතියට යනවා. ශ්‍රද්ධාවන්තයෝ සුගතියට යනවා කියලා කියහම පිළිතුරු කොහොමද ශ්‍රද්ධාවන්තයා සුගතිගාමී වෙන්න කටයුතු කරනවනේ? කොහොමද එහෙම සඳහන් කළේ? අපේ පින්නතුන් අහලා ඇති පංච ධර්ම පිළිබඳව. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රොතය, ත්‍යාගය, ප්‍රඥාව. මේ තමයි පංච ධර්ම. යම් කෙනෙක් සුගතියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔහු පින්කම් කරනකොට මේ ධර්මතා පහ මුල් කරගෙන කරන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ, ශ්‍රොතය තියෙන්න ඕනේ, බණ අහන්න ඕනේ. ඊළඟට ශ්‍රද්ධා, සීල, ශ්‍රොත, ත්‍යාග, ප්‍රඥා. හොඳට බණ අහලා තියෙන අයට තමයි හරියටම දන් දෙන්න පුළුවන් වෙන්නේ. දන් දෙනවා කියන එක මේ ශාසනයේ හරි සංකීර්ණ කාරණාවක්. කෑම බීම තියෙනවා, හාල් පොල් තියෙනවා, උයලා දෙන්න පුළුවන් ඒක ඇත්ත. නමුත් මහත්ඵල මහානිසංස වෙන විදිහට දන් දෙන්න හරියටම දැනගෙන දන් දෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ හරි සංකීර්ණයි මේක කියලා. මේ පංච ධර්මයෙන් යුක්ත නම් යම් කෙනෙක් මේ පංච ධර්ම වලට අනුව නම් පින්කම් කරන්නේ ඒ අය සුගතියට යනවා කියන එකේ රහසක් නැහැ. පින්නතුනි මේ සූත්‍ර දේශනාවේ අවසානට සඳහන් කරනවා ශ්‍රද්ධාවන්තයා බොහෝ දිනකට උපකාරයි කියලා. ආන්ගින්සා සඳහන් කළා ශ්‍රද්ධාවන්තයෙක් කියලා කියන්නේ මහ වනස්පති නුග වෘක්ෂයක් වාගේ කියලා. හතරමං හන්දියක තියෙන වනස්පතියක් වාගේ. ඒ වනස්පති වෘක්ෂයක විශේෂත්වය ගහ ලොකු වෙන්න ඒ ගහේ ගෙඩි වැඩි. එතකොට ඵල භුක්ති විඳිනවා නම් කුසගින්න නිමා ගන්න එනවා නම් වැඩියෙන් කුරුල්ල කොබෙයියෝ එන්නේ වැඩියෙන් ගෙඩි තියෙන මේ නුග ගහට. ඒ එන අය කවුරුවත් බඩගින්නේ යනවද? හැමෝම බඩ පුරවගෙන යන්නේ. ආන් ඒ වගේ තමයි මේ ලෝකේ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඉස්සරලාම එළඹෙනවා නම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ගාවට. ශ්‍රද්ධාව නැති අයගේ ගෙදරකට ගියාම පිණ්ඩපාත ලැබෙයිද? එහෙම වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුගේ ගෙදරට ගියාම දානෙ ලැබෙනවා. ආන් ඒකින්ද ශ්‍රද්ධාවන්තයෝ වැඩියෙන් අර නුග ගහට වැඩියෙන් කුරුල්ල වෙනවා වගේ ශ්‍රද්ධාවන්තයාගේ ගෙදරටයි යන්නේ.
අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාව හැමදාම භික්ෂූන් වහන්සේලා 1000කට අසුන් පනවගත්ත ගමන්මයි තියෙන්නේ. විශාකා මහ උපාසිකාවගේ මාලිගාවේ හැමදාම භික්ෂූන් වහන්සේලා 1000කට අසුන් පනවලාමයි තියෙන්නේ. අසුන් පනවලා දානේ උයාගෙන බලාගෙන ඉන්නවා. අද දවසේ වඩින්නේ 10යි 15යි වෙන්න පුළුවන්. නමුත් 1000කට කෑම උයලා තියෙන්නේ. ඒ තරම්ම ශ්‍රද්ධාවෙන් රැස් කරගෙන හිටියා. ආවොත් කොයි වෙලාවෙ දෙන්නේ ආව ගමන් දෙනවා. ආන් ඒකින්ද භික්ෂු භික්ෂුණීන් වැඩි වැඩියෙන් ශ්‍රද්ධාවන්තයා ගාවට එළඹෙනවා. එතකොට මේ තියෙන්නේ හතරමං හන්දියකනේ. හතරමං හන්දියේ තියෙන නිසා හතර පැත්තෙන්ම එන අයට මේ ගහේ හොඳ හෙවණයි. මේ හෙවණට වෙලා ටිකක් විවේක අරගෙන යන්න කියාපු තැන. නුග ගස්වල හරි හෙවණනේ. ආන් ඒ නිසා සඳහන් කරනවා හතර පැත්තෙන් මෙන කට්ටිය මේ ගහ ළඟ විවේක ගන්නවා වගේ උපාසක උපාසිකාව වැඩියෙන්ම යනවා නම් යන්නේ ශ්‍රද්ධාවන්තයා ගාවට. යමක් දෙනවා නම් දෙන්නේ ශ්‍රද්ධාවන්තයන්ට. හේතුව ඇසුරු කරන්න හරි වටිනවා සිල්වත් අය. ඇසුරු කරන්න හරි වටිනවා ගුණවත් අය. දක්කින විභංගේ පැහැදිලි කරපු හැටියට තිසරණ තියෙන පන්සිල් තියෙන මිනිහෙකුට බත් වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට හම්බ කෙරුවයි වෙන්නේ. ඉතින් තිසරණ තියෙන කෙනෙකුට පන්සිල් තියෙන කෙනෙකුට දීලා ඊයේ. තිසරණ පන්සිල් නැති නමුත් අභිඥා තියෙන කෙනෙකුට දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයකට. සාමාන්‍යයෙන් ගමේ ගෙදර ඉන්නකොට අපි හොඳ කෙනා කියලා කියන කෙනෙකුට දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයකට. එතකොට පිනට කැමති බොහෝ දෙනා අර නුග ගහ යටට බොහෝ අය ගිමන් හරින්නවා වගේ ශ්‍රද්ධාවන්තයෝ හොයාගෙන එනවා. ආන්ගේ ශ්‍රද්ධාවන්තයන් එක්ක බොහෝ පින්කම් කරගන්නවා. මේක සද්ද සූත්‍රයේ අවසානයේ සඳහන් කරන ටික. ශ්‍රද්ධාවන්තයා ළඟටමයි එළඹෙන්නේ. ඒකට ආය උදාහරණයක් තමයි සඳහන් කළේ නුග ගහේ ගෙඩි ගොඩයි වැඩි වැඩියෙන් සත්තු වෙන්නේ ඒ නුග ගහටයි. ශ්‍රද්ධාවෙන් පිරීලා නම් වැඩි වැඩියෙන් භික්ෂු භික්ෂුණීන් සිව්පසේ හොයාගෙන ඉන්නේ ශ්‍රද්ධාවන්තයා ගාවටයි. ශ්‍රද්ධාවන්තයා නුග ගහට උපමා කරලා නුග ගහ තියෙන හතරමං හන්දියේ කියලා කීවා. හතර පැත්තේ මේන මිනිස්සු මුණ ගැහෙන්නේ උතනදී. හැමෝම පයින් ඇවිල්ලා හරි වෙහෙසයි. කොයි පැත්තෙන් ආවත් ඒ අය මේ ගහ ළඟ නතර වෙනවා ටිකක් විවේක ගන්න. එහෙමනම් ශ්‍රද්ධාවන්තයා හොයාගෙන එන අය කොයි පැත්තෙන් ආවත් කොයි විදිහට ආවත් ඒගොල්ලෝ හොයන්නෙම සදහැවන්තයින්මයි. ආන්ගේ නිසා මේ ශ්‍රද්ධාවන්තයා ලෝකයට මහත් වූ ආශිර්වාදයක්. ලෝකයට මහත් වූ සත්පුරුෂයෙක්. තමන්ටත් ලොකු ජයග්‍රහණයක් ලබාගෙන අනුන්ටත් ලොකු ජයග්‍රහණයකට යන්න පාර පෙන්වන හැබෑම සත්පුරුෂයෙක්. ලෝකයට වටින්නේ ශ්‍රද්ධාවන්තයෝ. ශ්‍රද්ධාවන්තයෝ නිසා ශ්‍රද්ධාව නැත්තවුන් ශ්‍රද්ධාවන්තයන් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව ඇත්තවුන්ගේ ශ්‍රද්ධාව වඩා වර්ධනය වෙනවා. සංසාරේ කෙටි කරගන්න කටයුතු කරන අයගේ සසර තව තවත් කෙටි වෙන එක ඉක්මන් වෙනවා. ශ්‍රද්ධාව නැති අයත් ශ්‍රද්ධාවන්තයෝ ඇසුරට පුරුදු වෙන්නත් පුළුවන්. ආන්ගේ නිසා ශ්‍රද්ධාවන්තයා හැම කෙනෙකුටම මහත් වූ යහපතක් උදා කරන පුණ්‍ය නිධානයක්. එහෙමනම් සද්ද සූත්‍රයෙන් සඳහන් කළේ මේ කරුණු ශ්‍රද්ධාවන්තයන්ට මේ ලෝකෙන් කොච්චර උපකාර ලැබෙනවද? සාන්ත සත්පුරුෂයෝ ඉස්සරලාම අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයාට. යමක් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගෙන්. වෙත එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයෝ ළඟට. ඉස්සරලම ධර්ම දේශනා කරනවා නම් ශ්‍රද්ධාවන්තයන්ට. එවනම් ශ්‍රද්ධාවන්තයා සුගතිගාමී වෙනවා. සද්ද සූත්‍රයේ මේ කරුණු ටික මනාව පැහැදිලි කරලා තියෙනවා. ධර්ම දේශනාවල තියෙන කාලය නිමා වෙලා තියෙනවා. මේ කාලයට ගැලපෙන්න මේ අපූර්ව සූත්‍ර දේශනාව කරුණු කෙටි කරමින් අපි පැහැදිලි කරන්නට යෙදුනේ
එහෙනම් අපිටත් මේ ලෝක වශයෙන් යහපතක් වෙන්න නම් ලෝකේ තාමත් සාන්ත සත්පුරුෂයෝ හිග නැහැ. ඒ අති උත්තමයන් වහන්සේලාගේ ඇසුර ලැබෙන්න, පුද පූජා පවත්වන්න අවස්ථාවක් ලැබෙන්න අපිට නිකම්ම අවස්ථාව වෙනවා අපි ශ්‍රද්ධාවන්ත වෙනකොට. ආන් ඒ නිසා ශ්‍රද්ධාව දියුණු කරගෙන මේ ශාසනයේ ඉදිරියෙන් ඉදිරියට ලොකු ගමනක් යන්න මේ පින්නතුන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ මහා කුසල් වල ආශිර්වාදයෙන්ුත් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.